අපි මේ දේවල් ටික තමයි කතා බහ කරේ ගී සතිය කරපු දේවල් ටික. දැන් අපි ක්වෙස්චන් එකකට යමු. මම හිතනවා මේක පැහැදිලි ඇති කියලා හැමෝටම. right මම ක්වෙස්චන් එක ලියනවා. ඔයගොල්ලෝ ලියාගෙන ටක් ගාලා උත්තර ලියන්න. right right පහත් දක්වන සංඛ්‍යා ශබ්දශමය සංඛ්‍යා බවට පරිවර්තනය කරන්න පළවෙනි කෙනා මැද එකේව 6ක් තියෙන ළමයි හරි අපි ওই දෙක try කරමු බලන්න මේ එකක් එයාගේ අෂ්ටමයකට පෙරලා නැත් උනේ ශබ්දශමයකට පෙරලා නැත් උනේ එකම සංඛ්‍යාව පැටි ගණන් දෙකක් විදියට හදලා පෙන්නන්න කොහමද මට අෂ්ටමය උත්තරේ ශබ්දශමය උත්තරේ දෙකම උනේ
ඔව් ළමයි මොකද උත්තරේ තරුක පළවෙනි එක හරි පළවෙනි එකේ පළවෙනි කොටස හරි කවිෂ්ක ඔව් කවිෂ්ක ෂඩ්දශමය සංඛ්‍යාව චුට්ටක් ආයි බලන්න අෂ්ටමය පරිවර්තනය හරි අනිත් පැත්ත එවන්න right මම පළවෙනි එක කරනවා කට්ටිය බලන්න තවින්දු පළවෙනි එක පොට්ටක් වැරදිලා තියෙනවා ඔක්කොම ටික හරි most significant පැත්තේ තියෙන ඩිජිට් එකයි වැරදි හතර නෙවෙයි එතනට එන්නේ right මම මේක ලියා ගන්නවා ටිකක් ඉඩ ඇතුව right මේ ගාන අපි හදමු මං හිතන්නේ අනිත් අයට තාම හදන කවුරු හරි ඉන්නවද වෙලාව ඕනද හරි එතකොට මෙතන ගෲප් වෙන්නේ කොහමද 3න් 3ට නේද right එතකොට මේ වගේ place value තමයි 1 2 4 right එතකොට ඒකට දාලව තියෙන විසඳුම මගෙන් 3 ඉදිරිපත් වෙනවා මගෙන් 7 ඉදිරිපත් වෙනවා මෙතනටත් ඒ විදිහම තමයි 7ම තමයි එන්නේ right මෙයාට තියෙන 1 2 එතකොට එයාගේ දෙකට කලින් තියෙන එකේ ඉලක්කම කන්සිඩර් කරලා බලලා ඒ දෙකත් එක්ක ටැලි වෙනවද කියලා බලලා right එතකොට උත්තරේ විදියට ඔයගලන්ට එනවා 2773යි 8 පාතේ පැහැදිලිද ළමයි මට උත්තරේ ඔප නැති අය
right රුසිර අත උස්සලා තියෙනවා ගැටලුවක්ද right රුසිර එදා අන්තිමට දෙවෙනි සතියේ කල් ඉවරනකොට හිටියද මේ සතියේ මේ ගිය සතියේ නෙමෙයි ගිය සතියේ තිබුණේ නැහැ ඊට කලින් සතියේ right වීඩියෝ එක බැලුවේ නැද්ද පුතේ right පොඩ්ඩක් බලන්න වෙයි රුසිර මොකද ඒ කියලා දෙන එක උත්තර අමුතර ටයිම් එකක් යනවා right එතකොට මෙයාම ෂඩ්දශමය කරනවා නම් කොහමද right ෂඩ්දශමයක මම මෙතන යටින් හදනවා 0.1 6 1 ෂඩ්දශමය හදන්න මොකද කරන්න ඕනේ මේ ද්විමේ සංඛ්‍යාව එකිනෙකට වෙනස් කොටස් හතරකට අපිට කඩන්න ඕනේ. ඒතර මේවයි ප්ලේස් වල වෙනවා 1 2 4 8. right මෙතනත් එහෙමයි 1 2 4 8. මෙතන එන්නේ 1 සහ 2. දැන් මේවයි නිරූපණය වෙන ආගයන් ටික අරගන්නයි තියෙන්නේ. ප්‍රශ්නයක් අහලා තිබුණා මම එන්නම් එතනට රුසිර කීවෙනි එක ගැනද පුතේ මම අහන්නේ රුසිර අහන්නේ මෙතනද මෙතන 1 2 4 කියලා ගන්න නැති ඇයි කියලාද right හරි හරි ඒ රුසිර එතන කරලා තියෙන රුසිර මේ 4 2 එක තියෙනවා මම ලිව්වේ නැත්තේ මෙයා වගේමනේ මෙතනුත් නිරූපණය වෙන්නේ ඒකමයි ඒක නිසා right දැන් මෙතනදී අපි කරන්නේ මොකද්ද right එතකොට මෙතන 1 සහ 2 සහ 8 එතකොට සම්පූර්ණ අගේ 11 යනවා 11 කියලා කියන ළමයි B නේද ඊළඟට මෙතන ඔයගලන්ට එනවා 8 4 12 2 14 15යි කියලා මෙතනට යන කතන්දරේ right 15 කියලා කියන්නේ
right මෙතනත් 1 4 තියෙනවා ඒකට දාලා ඒගොල්ලෝ තියෙනවා right එතකොට 15 කියලා කියන්නේ F අකුර නේද 4 4 විදිහටම සෙටල් කරගන්න පුළුවන් right එතකොට උත්තරේ වෙන්නේ 4යි ඔව් මෙතන අපිට මිස් වුණා නේද බලන්න ඔව් අවසානයේ තියෙන 4යි 1යි මෙතන එකතු වෙනුනේ 5 FB තේරුණාද ළමයි හරි දැන් හැමෝම මට ඊළඟ ගාන හදලා එවන්න ඕනේ right ඊළඟට ඉන්නේ මෙයා දැන් අපි මෙතඩ් එකත් මතක් කරගත්තා ඒක හදලා එවන්න බලන්න ඔව් තරොක් ඔව් හරි උත්තර දෙකම හරි ඔව් තවිඳු ඔව් උත්තර දෙක හරි right ළමයි මට විනාඩියක් දෙන්න රුසිර මේ පාඩමේ අපි සෙෂන් දෙකක් කරා හරි දෙවෙනි ගාන හදමු ඒකෙත් මුලින්ම කරන්න තියෙන්නේ අෂ්ටමයකට හරව ගන්න ලේසි 1.1 1.1 1.3 තුනේ කොටස් වලට කරනවා 1 2 4 right දැන් මේවයි නිරූපණය වෙන්නේ මෙතනින් 3 නිරූපණය වෙනවා මෙතනින් 7 මෙතනින් 2 නිරූපණය වෙනවා
උත්තරේ වෙන්නේ කොට වෙනසක් වෙලා තියෙනවා මගේ නේද? කොපි කරනකොට වැරද්දක් වෙලාද? කොබලන්. 1.1 yes. මගේ අතින් එකක් අඩු වෙලා තියෙනවා ළමයි ඉන්න. ආයවතාවක් ක්ලියර් කරන්න. 1.1.1.1 right අපි තුනේ කොටස් වලට කැඩුවම yes ඔය විදිහට තියෙනවා. right replace values 1 2 4 1 2 4 1 2 4 සහ 1 2 4 මෙතනින් පළවෙනි එකෙන් අපිට යනවා ලකුණු 5ක් මෙතනින් ලකුණු 2යි මෙතනින් ලකුණු 7ක් එනවා මෙතනින් ලකුණු 3යි right එතකොට 5273 කියන right මේක වට යන්නේ කාටද නැත්නම් පරිවර්තනය වෙන්නේ 8 පාදේ සංඛ්‍යාවකට මේක 16 පාදේ අරගන්න right එතකොට මේක අපි වෙන වෙන්න ඕනේ 4 කොටස් right oops මට 8 මිස් වුණා right එතකොට පළවෙනි එකේ අපිට හම්බ වෙනවා 11ක් 11 කියන්නේ b අකුර දෙවෙනි එකෙත් අපිට 11ක් හම්බ වෙන්නේ ඒ කියන්නේ b ම තමයි තුන්වෙනි එකේ 8යි 2යි 10යි right 10 කියන්නේ ඒ වලින් කරන නිරූපණය ඒක නිසා උත්තරේ හරි මං හිතනවා හැමෝම ක්ලියර් ඇති කියලා මේක සම්බන්ධයෙන් right එහෙමනම් යමු ඊළඟ දේවල් ටිකට දැන් ඔයගොල්ලෝ මේ වෙනකොට conversions තුනක් ඉගෙනගෙන ඉවරයි. ඒ තමයි දශමයේ සංඛ්‍යාවක්, ද්විමය, අෂ්ටමය, ෂඩ්දශමය වලට වෙන් කරන්න පුළුවන්. right ඒ වගේම තමයි 10 පාදයේ සංඛ්‍යාවක් 10 පාදයේ නොවන සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්න පුළුවන් 10 පාදයේ නොවන සංඛ්‍යාවක් 10 බවට පරිවර්තනය කරන්න පුළුවන්. right අපි අද කතා කරන්නේ කොහොමද අෂ්ටමයේ සහ ෂඩ්දශමයේ සංඛ්‍යා නැවත ද්විමය තත්ත්වයට පත් කරගන්න කියන්නේ. right හරි. මාතෘකාව ලියාගමු කලින් එකේ විදිහට right ඔයගොල්ලෝ මේ විදිහට දාගන්න
එතන ළමයි ඉස්සරහට ද්විමේය සංඛ්‍යා කියන එක දාගන්න. අෂ්ටමය හා ෂඩ්දශමය සංඛ්‍යා ද්විමේය සංඛ්‍යා බවට. right අෂ්ටමය හා ෂඩ්දශමය සංඛ්‍යා ද්විමේය සංඛ්‍යා බවට පරිවර්තනය කිරීම. එතකොට මෙතන තියෙන්නේ ඔයගොල්ලෝ මේ උඩ කරපු එකේ රිවර්ස් පැටර්න් එක. right උදාහරණයක් විදිහට ඔයගලන්ට කිව්වොත් right අපි මේ විදිහට ගමු. ළමයි තප්පරයක් ඉන්න white board එක පොඩ්ඩක් වැඩ කරන්න නැතුව යනවා. right හරි අපි උදාහරණයක් විදිහට අෂ්ටමය සංඛ්‍යාවක් කරගමු 437 කියන අෂ්ටමය සංඛ්‍යාව ද්විමය සංඛ්‍යාවක් විදිහට අහනවා. right එතකොට 437 කියන මෙතෙන්දි කරන්නේ අපි 7 කියන කෙනා bits 3කින් ලියනවා. right කොහොමද ලියන්නේ? ඔන්න ඕක තමයි කට්ටිය පටල ගන්න තැන. මේකේ place values මතක තියාගන්න. right දැන් අර 7 හදන්න බලන්න මෙතන තියෙන දේවල් ටික. right එතකොට 7 හැදෙන්න නම් 4යි 2යි 6යි 1යි 7 කියලාට එන්න ඕන. 3 හැදෙන්න නම් 0යි 1යි 1 කියලා හැදෙන්න ඕන. right 4 නම් right සාමාන්‍ය විදිහට සෙටල් කරගන්න පුළුවන්. ඒ කියන්නේ බර සාධක ටික සලකන්නේ නැති වුණත් right now මේක ලේසි 1.0 කියලා ගන්න පුළුවන්. right ඊට පස්සේ අපි කරන්නේ ආපු රිසල්ට් ටික වමේ ඉඳලා දකුණට ලියාගෙන එනවා. right මෙතනින් එනවා ළමයි අද white board එක ටිකක් එච්චර හොඳ නැහැ. 1.0 right උත්තර මේක තමයි. තේරුණාද ළමයි මෙතන? පැහැදිලිද? අපි අරගෙන හැම සංකේතයක්ම 1 2 4 කියන ප්ලේස් වලින් තියෙන බිත් 3ක එක සර්කල් මාන විතරයි තියෙන්නේ.
ළමයි පැහැදිලිද? right. හොඳයි. දැන් ඊළඟට බලමු කොහොමද ශතදශමයේ සංඛ්‍යාව. දෙවෙනි එක්සැම්පල් එක. ABC 16. ළමයි විනාඩියක් දෙන්න. නැත්නම් මේක ඔෆ් වෙනවා. right. එතකොට මෙතන අපි කරන්නේ ශතදශමයේ සංඛ්‍යාවම පාවිච්චි කරනවා සංකේත ටික. අපි ඕකේ එක සංකේතයක් බිට් 4කින් නිරූපණය කරනවා. ඒ කියන්නේ 1 සහ බිංදු 4කින්. right. බිට් 4කින් නිරූපණය කරනකොට අපි දන්නවා මේ තියෙන 10 11 12. එතකොට මේවයි තියෙන ස්ථානීය ගෑනු වෙන්නේ 1 2 4 8. 1 2 4 8. 1 2 4 8. ඔව් 12 හදා ගන්න ඕනේ 8යි 4යි එකතු කරාම 12යි ඉතිරි දෙකට අවශ්‍ය නැහැ. right. 11 හදා ගන්න ඕනේ 8යි 3යි 11යි ඉතිරි දෙකට 10 හදා ගන්න ඕනේ 8යි 2යි 10යි ඉතිරි වල බිඳු. right. දැන් තියෙන මේක මම ඉඳලා දකුණට ලියාගෙන යන්න. 1.1.1.1 1.1.1.1.1. right. එහෙනම් ටක් ගාලා මේක ලියාගමු. අෂ්ටමය හා ශතදශමයේ සංඛ්‍යා ද්විමය සංඛ්‍යා බවට පරිවර්තනය කිරීම. ඒක තමයි මාතෘකාව වෙන්නේ. අපේ පරිවර්තන වල අන්තිම පරිවර්තනේ තියෙන්නේ උතනට. ඉවර නම් කියන්න ළමයි ටක් ගාලා.
ඉවරද ළමයි? ළමයි තාම ලියනවද? ළමයි ලියලා ඉවරද ළමයි? right. එක්කෙනෙක් ලියලා ඉවරයි අනිත් කට්ටිය? තාම ලියන කවුරු හරි ඉන්නවනම් ඉන්ඩිකේට් කරන්න ටක් ගාලා. මම ප්‍රශ්නේ ලියනවා එතකම් පහලින්. right. කරන්න බෑ ටක් ගාලා. හරි ළමයි මේක ප්‍රැක්ටිස් කරනකොට නේද පොඩි වෙලාවක් ඇතුළත බලනකොට දාගන්න.
හොඳයි. තවිදු පළවෙනි එකේ උත්තරේ හරි. කවිෂ්ක පළවෙනි එකේ උත්තරේ හරි, දෙවෙනි එකේ උත්තරෙත් හරි. බොහොම හොඳයි. අනිත් අය රයිට්. හදන්න තව වෙලාව ඕනේද? රයිට් තරුක. ඔව් පළවෙනි එක හරි. දෙවෙනි එකේ පොඩි අඩුපාඩුවක් තියෙනවා තරුක. සුපුන් පළවෙනි එක හරි. තවිඳු ඔව් දෙවෙනි එක හරි. හරි මම ඉක්මනට මේක කරන්නම්. අෂ්ටමය සංඛ්‍යා ටික අපි බිට් 3 කොටස් වලින් ලියනවා. ස්ථානීය අගයන් ටික මේ විදිහට දාගන්න පුළුවන්. පහ කියන්නේ 1යි 1යි මෙතන බිඳුවයි 7 කියන්නේ 1 1 1යි 6 කියන්නේ 1 1යි බිඳුවයි. right එතකොට හරි උත්තරේ වෙනවා 1 1 බිඳුවයි 1 1 1 1යි බිඳුවයි 1 1. එක DF කියන එකත් අපිට පුළුවන් right place වලින් වෙන්නේ 1 2 4 8 කියන සංඛ්‍යා. right එක කියන එක ලියන්න පුළුවන් බිංදු 3කුයි 1කුයි. D කියන්නේ ABCD 10 11 12 13. කොට 8ක් කෝණේ 5ක් කෝණේ 13යි. එතකොට F කියන්නේ 15කට 1.4ක්.
right ඔය විදිහට ඊළඟ එක්කෙනා ඉවර කරගන්න පුළුවන්. මෙතන ළමයි මෙන්න මේ තුන් දෙනාව අපිට නොසලකා හරින්නත් පුළුවන්. මොකද ඒක ඉස්සරහින්ම තියෙන බිඳු ප්‍රමාණයක් නිසා. ඒක නිසා අවසාන උත්තරයේ විදිහට අපිට මෙහෙම ලියන එක වඩාත් සුදුසුයි. ඒ විදිහට. හරි. ඔතනට වෙනකන් දේවල් ටික පැහැදිලිද? ගැටලු තියෙනවද? හරි. එහෙමනම් ඊළඟ එකට යනවා. ඊළඟ ටොපික් එකට. ඊළඟට ඔයගොල්ලෝ ලකුණුවත් සංඛ්‍යා නිරූපණය කියන එක කරන්න ඉන්න ඕනේ. ඊට කලින් එකතු කිරීම තියෙනවා. එකතු කිරීම කොහොමද හරියට කරන්න කියලා දැනගන්න ඕනේ. right එකතු කිරීම. හරි. එතන මෙතනදී මම පොඩ්ඩක් මතක් කරනවා මේ කියන එකේ concept එක කොහොමද කියන එක. right අපිට සාමාන්‍ය එකතු කිරීම කියන එක හම්බෙන්නේ අපි සාමාන්‍ය ජීවිතය කරන එකතු කිරීමනේ. එතකොට අපි හරිම අවබෝධකින් නෙවෙයි අපි අර පුරුද්දට වගේ තමයි එකතු කිරීම කරගෙන යන්නේ. හැබැයි බේස් එක චේන්ජ් වුණාම එකතු කරන විදිහ වෙනස්. ඒ කියන්නේ ටෙක්නික් එක එකයි මොනවාද ඒක පාවිච්චි කරන විදි සහ අවස්ථා වෙනස් වෙන්න පුළුවන්. right එතකොට මම සරල උදාහරණයක් අතොත් මෙහෙම අපි සාමාන්‍ය අවස්ථාවක් 37 එකතු කිරීම 79 කියලා වගේ දුනොත් 10 පාදයේ සංඛ්‍යාව වලින් අපි 9 7යි එකතු කරලා 16යි එකක් එහා පැත්තට ගෙනියනවා 6ක් මෙතන දානවා කියලා නේ අපි සාමාන්‍යයෙන් දන්නේ. right එතකොට අපි තේරුම් ගත්තොත් මේ 6 කියන්නේ කවුද මේ 1 කියන්නේ කවුද කියලා. එහෙම වුණොත් වැඩේ ලේසි. right 7යි 9යි 16න් ළමයි හම්බෙන්නේ. 16 කියන කෙනා 10න් බෙදුවම 1යි ඉතුරු 6යි. එකතු කිරීමේදී අපි 9 7 එකතු කරාම 16 16 6 දාලා එකක් එහා පැත්තට ගෙනියනවා. ගෙනියන්න හේතුව තමයි මම මේ ඔයගලන්ට පෙන්නුවේ. මේ එක තමයි මෙතන ලියලා තියෙන්නේ. මේ 6 තමයි මෙතන ලියලා තියෙන්නේ. right ඕක තමයි ඕනම එකතු කිරීමක බේස් එක වෙන්නේ. එතකොට ඔයා එකතු කරනකොට මුලින් බලන්න ඕනේ මොන පාදයේ සංඛ්‍යාවද එකතු කිරීම කරන්න කියලා. කියන්නේ පාදේ වෙනස් වුණොත් එකතු කිරීම අපිට හරියට කරන්න බැරි වෙනවා. එතකොට එක පාදයකට අරගෙන එකතු කිරීම කරලා නැවත අපිට අවශ්‍ය වෙන පාදයට කන්වර්ට් කරගන්න පුළුවන්. right දැන් කන්වර්ෂන් අපි දන්නවනේ. හරි. එතකොට ඔය concept එකටම අපිට කිව්වොත් මෙන්න මේ දෙන්න එකතු කරන්න කියලා. දෙවෙනි පේලියත් අපි මේ විදිහටම ගන්න නේද? 7 × 10 = 11යි.
11 එකේ හැවතට එකක් ගෙනියනවා ඒකත් එක තමයි මේ එක බවට පරිවර්තනය වෙන්නේ. right දැන් මෙන්න මෙයාව අරගන්න කිව්වොත් right මෙන්න මේ දෙන්න එකතු කරන්න කිව්වොත් දරුවනේ විනාඩියක් right මේක එකතු කරන්න කිව්වොත් දෙකේ පාදයෙන් මේ දෙන්නම එතකොට මේ කලින් දානේ concept එකටම තමයි අපි යන්නේ. ඒ කියන්නේ මේකේ පාදය 2යි. එතකොට එකතු කරලා බලනවා කීයද සංඛ්‍යාව කියලා. දැන් මේක එකතු කරලා 10 හෝ ඊට වැඩි අගයක් ආවොත්නේ අපි මේ බෙදීමේ දේවල් ටික කරගෙන යන්නේ. අපි බෙද බෙද ඉන්නේ අපි හුරු වෙලා තියෙනවා කොහොමද එකතු කරන්න කියලා. නමුත් කෙරෙන්නේ එහෙමනේ. එතනත් එහෙමයි. 1 1 එකතු වුණාම 2යි. ඒතර 2 2ෙන් බෙදුවම 1යි ඉතුරු බිඳුවයි. එතකොට මේ බිඳුව තමයි ඉතුරු වගේ තමයි මෙතනට ගන්න. right මේන්න මේ ගොඩවල් ගාන අපි එහා පැත්තට ගෙනියනවා. right එයාව තමයි මෙතනට අරගෙන යන්නේ. එතකොට 1 1 1යි ඒ ටික එකතු කරාම එනවා 3ක් නේද? ඒතර 3 2ෙන් බෙදුවම 1යි ඉතිරි 1යි. එතකොට මේ ඉතිරි වෙලා තියෙන එක මෙතනට එනවා. මේ ඉන්න එක එහා පැත්තට යනවා. right එතකොට 1.1 කියන්නේ ආයත දෙකේ තත්ත්වෙම තමයි. right එතකොට දෙකක් ආවා කියලා කියන්නේ එක ගොඩක් එහා පැත්තට ගෙනිච්චා ඉතුරු නැහැ. right ඊළඟට 1 1 2 බවට පත් වෙනවා. බිඳුවයි එහා පැත්තට ඉතිරි එකක් යනවා ඒක මෙතනට වැටෙනවා. හරි ඔතනදි පැහැදිලිද? අපි නිතරම බලන්න ඕනේ අපේ එකතුව සංඛ්‍යා පද්ධතියේ පාදයේ අගයට වඩා සමානද නැත්නම් වැඩිද කියලා. right ළමයි පැහැදිලිද? feedback එක දෙන්න බලන්න. right තරුක කොතනද පැහැදිලි නැත්තේ? ද්විමය සංඛ්‍යා පද්ධතිය එකතු කරපු එකේ නේද? right අපි නැවත කරමු.
right අපි right ඔහොමනේ තියෙන්නේ. එතකොට තරුක් අපි මතක තියාගන්න ඕනේ මේක දෙකේ පාදයේ සංඛ්‍යාවක්. දෙකේ පාදයේ සංඛ්‍යාවක් නම් දෙක හෝ ඊට වැඩි ගණනක් දෙක හෝ ඊට වැඩි ගණනක් අපිට උත්තරේ විදිහට ආවොත් අපි මුලින් කරන්නේ උත්තරේ දෙකෙන් බෙදනවා. බෙදලා ඉතිරි ටික ඒ කියන්නේ දෙකෙන් බෙදුවම අපිට යන ලබ්ධිය හා ශේෂය කියලා කොටස් දෙකක්. ඒක ඉතුරු ටික උත්තරේ කොටසක් විදිහට දානවා. ගොඩවල් ගන්න අපි එහා පැත්තට අරගෙන යනවා. ඕකයි සරල දෙය. ඒතර 1 1 එකතු වුණාම 2යි. දැන් 2 කියන කෙනා අපේ මේ සංඛ්‍යා පද්ධතියේ පාදාගයට සමානයි. සමානාවොත් එයාව මැනේජ් කරගන්න ඕනේ. right එතකොට තරුක් නේද? එතකොට තරුක 1 1යි අපි 2 කියලාම අපි 2 දෙකෙන් බෙදනවා. බෙදුවම අපිට එනවා 1යි ඉතුරු බිඳුවයි කියලා. මෙන්න මේ ඉතුරු බිඳුව තමයි මම මෙතනට ගේන්නේ. මේ එක ඊළඟ ස්ථානයට අරන් යනවා. right එතකොට මෙතනට බිඳුවක් ඊළඟට මෙයා මේ පැත්තට ගෙනියපු නිසා ඒ එක ගොඩ මෙතන උඩින් මන් ලියනවා. එතකොට එකේ ඒවා නැවත දෙකක් සෙට් වෙනවා. එතකොට උත්තරේ ආයතර කලින් විදිහමයි. එහා පැත්තට එකක් ඉතිරි යනවා. මේ එක ගොඩක් යනවා. මෙතනට බිඳුවක් සෙටල් වෙනවා. දැන් එකේව තුනක් එකතු කරන්න තියෙන මෙතන. තර්ක උතන්ට වෙනකන් තේරුණාද? right ඊළඟට මෙතන තියෙනවා තරුක එකේව තුනක්. එකේව තුනක් කියලා කියන්නේ 3. 3 දෙකට බෙදුවොත් දෙවරක් 1යි 2යි ඉතිරි 1යි. එතකොට මෙන්න මේ ඉතුරු එක මේ පැත්තෙන් එනවා මෙතන මේ එක එහා පැත්තට ඒකේ යෑමේ හැකියාවක් තියෙනවා. right එතකොට ඒ කියන අවස්ථාවට පස්සේ තරුක මෙතන එකේව තුනක් හැදෙනවානේ. එතකොට ඉතර එක එනවා රිමයින්ඩර් එක වෙනම පාවි තියෙනවා. ඒ එකයි මේ එකයි තමයි එකතු වෙන්නේ. right මෙතන බිඳුවයි තව කෙනෙක් ඇවිල්ලා සෙට් කරා කියන අදහසෙන් සෙටල් වෙන්න ඕන. පැහැදිලිද? තරුක තරුක තාමත් අපැහැදිලි නම් කියන්න. මම පැහැදිලි කරන්නම් ආයෙසරයක්. අන්තිමට 10 එන්නේ අන්තිමට තරුක එකතු කරන්න තියෙන 1යි 1නේ. මෙන්න මේ දෙන්නනේ අන්තිමට එකතු කරන්න එන්නේ. එතන ඒ දෙන්න එකතු කරාම උත්තරේ 2යි. 2යි කියලා කියන්නේ මේ විදිහට බිඳුවක් එනවා උත්තරේ කොටස විදිහට එක ගොඩක් එහා පැත්තට ගෙනියන්න ඕන.
එතකොට මම මෙතන බිඳුව දාලා එක ගොඩක් මේ පැත්තට ගේනවා. ඒක තමයි මෙතනට එන්නේ. හරි. දැන් ඔය ටෙක්නික් එකම පාවිච්චි කරලා අෂ්ටමය සංඛ්‍යා පද්ධතියක දෙයක් එකතු කරන්න කිව්වොත් තුන්වෙනි උදාහරණ විදිහට මම කියනවා 437ට අටේ පාදයෙන් එකතු කරන්න 563ක්. right ඔහොම එකතු කරන්න දුන්නොත් දැන් මෙයාගේ පාදය 8. ඒ කියන්නේ 8ට සමාන හෝ වැඩි වෙන අවස්ථාවලදී අපි අනිවාර්යෙන් ගොඩක් එහා පැත්තට ගෙනහිල්ලා ඊටු ටික තියාගන්න ඕනේ. right එතකොට මේකේ හැටියට 7යි 3යි 10යි 10ට 8 ගොඩවල් 1යි ඉතුරු 2යි එහෙම නේද 7යි 3යි එනවා 10ක් 10 8ෙන් බෙදුවම 8 වරක් 1යි ඉතුරු 2යි එතකොට මේ දෙක තමයි මේ එකේ කොට මේ පැත්තට ඊළඟ ස්ථානට ගෙනියනවා මේ දෙක උත්තරේ කොටසක් විදිහට දානවා right ඊළඟ එකේදී එනවා 6 3 9යි 10යි right එතකොට 6 3 9යි 10 කියන එකනාව ආයතරයක් මේ 8ෙන් බෙදලා ගන්නවා වගේ ගන්න හදන්න වෙනවා right එතකොට අවසානයේ මෙතනට තව දෙකක් එනවා එක ගොඩක් මේ පැත්තට යනවා එයාගේ ඊළඟට අන්තිමට තියෙන්නේ 4 1යි 5යි 5යි 10යි කියන තැන right 10 ආයසරයක් ඉන්නේ අර මම කියපු කැල්කියුලේෂන් එකේමයි උත්තරේ 2යි කියලා එනවා එකක් එහා පැත්තට ගෙනියනවා ඒ එක අවසානයේ මෙතනින් තේරුණාද ඔව් ළමයි ළමයි අටේ පාදේ එකතු කිරීම තේරුණාද ළමයි right හරි ලියාගම් බලන්න මේ ටික ඔය බෙදීම් දේවල් ටිකක් දාගන්න එතකොට වැඩේ පැහැදිලි වෙනවා ඔයගොල්ලෝ කියන්නේ
මේක ඉස්සරහට පාවිච්චි කරනකොට එක්සෑම් එකේදී ලියනකොට කරනකොට ඔය කියන වර්කින්ග්ස් ටික පෙන්වන්න අවශ්‍ය නැහැ. ඒක ඔය කට වැඩ පොලේ සෙටල් කරන්න නැති. හරි ලියාගෙන ඉවර වෙන අයට ඩිස්කනෙක්ට් වෙන්න පුළුවන්. ඊළඟ දවසේ එතකොට අපි එකතු කිරීම ගැන කතා බහ කරලා මේක තව තියෙනවා bitwise operation කියලා ඔපරේෂන් જાතියක්. අන්න ඒක කොහොමද කරන්නේ කියලා කතා කරලා අන්තිම ටොපික් එක නැත්තම් වැදගත්ම ටොපික් එක වෙන ලකුණුවත් සංඛ්‍යා නිරූපණය කියන එක කරනවා. right එතකොට මේක ඇඳලා ඉවර වෙන කෙනෙක් ඩිස්කනෙක්ට් වුණාට කමක් නැහැ.